නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අහං කෝ ඒතරයි සංඛාරේහි කජ්ජාමි අතීතං පහං අද්ධානං ඒවමෙව සංඛාරේ කජ්ජින් සේයතාපි ඒතරයි පච්චුප්පන්නේ සංඛාරේ කජ්ජාමි අයං චේව කෝපන අනාගතේ සංඛාරේ අබිනන්දෙයං අනාගතං පහං අද්ධානං ඒවමෙව සංඛාරේ කජ්ජයන්ති තී සාදු 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 අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් මේ කජ්ජනීය සූත්‍රයේ සෑහෙන දුරක් ගෙවම් කරලා තියෙනවා කාරණා වලින් සෑහෙන ප්‍රදේශයක් පහු කරමින් ඇවිල්ලා තියෙනවා ඒ අනුව අපිට භාවනාවට උපදෙස් නැත්නම් ඕජාව ධර්ම රසයත් ලැබිලා තියෙනවා ඒ නිසා අපි ඇති කරගත්ත ඒ මාර්ගයේ දිගේ අදත් සංස්කාර ස්කන්ධය සම්බන්ධ කරගෙනත් තවත් පියවරක් යන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි බොහොම සංකීර්ණ වෙච්ච මේ සංඥා ස්කන්ධය පිළිබඳව විනාඩි 60ක වමන කාලයක් කල් ගත්තා. ඉතින් ඒකෙදී ඒ සංඥාව පිළිබඳව නිස්සාරණ වනයේට ලොකු කද්දෝ අයිතියක් තියෙනවා. ඒ මොකද හේතුව කටුකුරුන්දේ ස්වාමින් වහන්සේ ඒ සංඥා සම්බන්ධව වැදගත් වෙන ඒ සංකල්ප සහ යථාර්ථයේ කියන නැත්නම් concept and reality කියන පොතේ පුදුමාකාර ගැඹුරක් පුදුමාකාර ඓන්ද්‍රීය විශ්ලේෂණයක් කරලා තියෙනවා. ඒක අපේ යුගයේ එච්චර කවුරුවක්වත් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒකට කිට්ටුවෙන් යන්නේවා කියනවා නම් මම මේ කතා කරන්නේ ඊයේ කතා කරපු සංඥා ස්කන්ධය ගැන. ටිකක් කිට්ටුවලා තිබුණා එදිරිවිට සරච්චන්ද්‍ර මහත්තයා තමන්ගේ PhD එක සඳහා ලියපු පොතේ Early Buddhist Thoughts of Concept කියන එක. ඒකෙන් ඥානන්ද සාංශේ ඉදිරියට ගෙනිච්චා ඊ타ත්ම ඍජු හරීම තියුණු තේරවාදයට පුදුමාකාර අඩුවක්ව තිබිච්ච දෙයක් සම්පූර්ණ කරා වගේ. ඉතින් ඒක මගේ ජීවිතේට ගිහි කාලේ තමයි මම නිස්සාරණ වලට සම්බන්ධ වුණේ. ප්‍රමාණ 7ක් විතර හිටියම ඊට ඉස්සලා උත්සාහ කරාට ඒ concept and reality කියන පොත වගේ එකක් තේරුම් ගන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. නැව සම්බන්ධ වුණාට පස්සේ ස්වාමීන් වහන්සේගේ ඇසුරෙන් දැනටත් අපි නිවනේ නිවීම දේශනා අසමේ පුදුම විදියට මේක ඉදිරියට තල්ලු වෙමින් යනවා. ඉතින් ඒකෙදී ඒ ඇති වෙච්ච පන්නරේ නිසා පේනවා සරුවචන් වහන්සේගේ කලහ විවාද වාගේ සූත්‍රවල ඒක සංග්‍රහ වෙලා තියෙන සුත්ත නිපාතයේ සංග්‍රහ වෙලා තියෙනවා මේ සංඥාවල් නිසා අපි කොච්චර කලහ විවාද කරනවද කියලා. කලහ කියන වචනේ තේරෙනවා මං හිතන්නේ. විවාද කියන වචනේ තේරෙන එක අපි නරක මිනිස්සු හින්දා නෙවෙයි. මේ සංඥා පටලවා ගත්ත නිසා. ඒක නිකන් අර හේනක සත්තු බය කරන්න හිතවලා තියෙන පඹයෙක් මිනිස්සෙක් කියලා හිතා ගන්නවා වගේ. ඉතින් මේ සංඥාවල් අපිට කරන විකාරේ අපි හිතන්නේ අපි අනුන්ට කරන්න දන්නවයි කිය. නෑ අපිට දැන් වෙලා තියෙන්නේ අපි කාලා තමයි ඕනේ සංඥාවක් අනුන්ට දෙන්න වෙන්නේ. නිසා අපිට රංගපාන්න බෑ. අපි රංගපාන බව අපිට අනුන්ට රංගපාන්න බෑ. අපි රැවටිලා මිසක්ක. ඉතින් ඒක පිළිසිතුවම සරුවචනාංශේ දැනගෙන සාරාංශික කල්පලක්ෂයක් ඒව ඔක්කොම ඉදිරියපත් කරලා ඒව ඔක්කොම නැවත බුදු ඇහෙන් බලලා ජාතක කතා වශයෙන් දේශනා කරලා අවුරුදු 45ක් මිනිසෙක් වශයෙන් ලෝකේ ඉඳලා ඒ වකට තිබිච්ච ශාස්ත්‍රඥ වහන්සේලා විසින් නොම ගැරපු දේවල් තියේදී වත් එක ගැටෙන්නේ නැතුව
මේ ශාසනය පිහිටෙව්වා. ඉතින් අපි අද ඉන්නේ ඊටදී ගොඩාක් අවුරුදු ගාන පස්සේ ගොඩාක් දුර බැහැර තැන්වල ඒත් අදත් කලහ විවාද තියෙනවා. ඒ කියන්නේ අපිට බුදුහාමුදුරුවෝ තේරිලා නැහැ. ඒ කියන්නේ අපිට ධර්මයේ තේරිලා නැහැ. ඒ කියන්නේ අපිට සංඥාව තේරිලා නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපි තාම ගහමරා ගන්න නැහෙනි. අපි තාම කාකොටා වැටෙන්නේ නැහෙනි. කාකට වැටුණොත් බය වෙන්නත් එපා. මේ කිසිසේත්ම මානවයා කියන සතා නරක මිනිහෙක් හින්දා නෙවෙයි. මේ සංඥාව කරන වියවුල. එහෙම නැත්නම් sannivedanaye අපි අද ඉන්න අවුල. මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, කම්පියුටර්ස් මේවා සේරගෙම මොකද්ද හයිටෙක් එකක් එළියට දාලා මොනම සේවයක්වත් මිනිස්සුන්ට වෙලා නැහැ. නෙවෙයි නැත්තම් කියනනම් වෙච්ච හානිය වැඩි සේවයට වැඩිය. අපි හයිටෙක් එකෙන් තමයි මේ කතා කරන්නේ. දුරස්තව කතා කරන්නේ. ඒකේ කලා විවාද ගැන කතා කරන එකේ කලා විවාද සූත්‍රයෙන් ගත්ත ඒ ප්‍රසිද්ධ ගාථාව ඥානන්ද ස්වාමීන්ගේ පොතේ concept and reality කියන පොතේ එහෙම නැත්නම් සිංහලෙන් කියනවා සංකල්ප සහයතාර්ථ කියන පොතේ නැත්නම් නිවනේ නිවීම දේශනාවලිය නැවත නැවත සඳහන් වෙනවා මේ සංඥාව සම්බන්ධ වෙච්චාම වෙන දේ අපි භාවනාවේදී යනවා තැනකට ඒ තැන ඔය කමඨාන් සුද්ධ කරන 60ක් 70ක් එතන තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒක අහනවා මම දැන් ඉන්නේ නේව සංඥානා සංඥායතනද එහෙම නැත්නම් මම ඉන්නේ අපතිරිත විඥානයේද එහෙම නැත්නම් මම ඉන්නේ නිර්ගුණ විඥානයේද එහෙම නැත්නම් මම ඉන්නේ අතම්මේතාවේද මං ඉන්නේ අනිදස්සන විඥානයේ. ඉතින් ඌව සංඥා කරන්න ගිය ගමන් අර ලැබපු தත්ත්වය එහෙම කෙලසෙනවා. නම් කරපු ගමන් කෙලසෙනවා. නම් කිරීමෙන් තමයි මේ ඔක්කොම කෙලසිල්ල වෙලා තියෙන්නේ. නමුත් මානවයට බෑ මේ භාෂාවක් කතා කරන මානවයට බෑ යමක් නම් නොකර ඉන්න. ඒ නිසා සියලුම දේ මේ ලෝකේ නමකින් කෙලසිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒකේ සඳහන් කරලා තියෙනවා භාවනාවේදී අපි යන මේ தত্ত্বයට නසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී. අපි මේ සාමාන්‍ය ලෝකේ මේ දන්න සංඥාවක් නෙවෙයි. කියන්නේ සාමාන්‍ය ලෝකේ සංඥාවෙන් අපි එහාට ගිහිල්ලා අසඤ්ඤ වෙලත් නැහැ. න විභූත සංඤී. සංඥාව සම්පූර්ණයෙන්ම නැති වෙලා විසඤ්ඤ වෙලත් නැහැ. න සංඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී අසඤ්ඤයත් නැහැ විභූත වෙලත් නැහැ. ඒවං සමේතස්ස සමේති රූපං සංඥානිදානානි පపంచ සංඛා. න සංඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී ඒවං සමේතස්ස විභූති රූපං සංඥානිදානානි පపంచ සංඛා. මේ විදිහට එක තැනකට ගියාට පස්සේ රූපය විභූත වෙනවා. අපි බල ඉන්න ආනාපානෙ නැති වෙලා යනවා. අන්නේ නැති වෙන තැනට යනකොට අපි සාමාන්‍ය සංඥාවෙත් නෙවෙයි විසඤ්ඤත් නෙවෙයි සංඥාව නැත්තේත් නැහැ 100ක් නැත්තේත් නැහැ අසඤ්ඤ තත්ත්වයට ගිහිල්ලත් නැහැ. අසඤ්ඤී වෙලත් නැහැ. අපි අසඤ්ඤ තලයේ කියලා එකක් කියනවනේ. මොකද්දෝ තැනකට යනවා අන්න එතෙන්ට යන රූපේ විභූත වෙනවා. ඒ කියන්නේ මේ බල හිටපු ආනපන නැති වෙනවා. එහෙම නැත්නම් ඒක අතිශයුම් භාවයට යනවා. එතකොට සංඥාව ඒ විදිහට තුනී වේගන යනකොට ওই රූපේ තියෙන සටහන් ආකාර ලිංග නිමිති උද්දේශ සියල්ලම දුර වෙලා යනවා. එතකොට මොකද්දෝ තැනකට හිත යනවා. ඒක කියන්න උත්සාහ කරනකොටම ඒක සංඥාගත වෙනවා. කාටවත් බෑ එතෙන් ගිහිල්ලා ඒකට නමක් නොදා ඉන්න. ඒකට ඉතින් නමක් නැති එකක් කියලා තමයි කියන්නේ. ඒවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංඛා. අපේ මේ රචනා ලිවිලි කතා කිරිලි ප්‍රපංච කිරිලි වාග් බහුල්‍ය එහෙම නැත්නම් මේ ඇතුළත කතා සේරම සංඥා පදනම් කරගත් එකක් කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. ඒ පදනම් කරගත්ත හැම සංඥාවකම විපල්ලාස වෙනවා. කලහ විවාද වලට යනවා. එසා එක චිත්තක්ෂණයක් කතා නොකර ඉන්න එකේ වටිනාකම ඒ බයටවත් එහෙම නැත්නම් ගොළු වෙලාවත් නෙවෙයි. භාවනාවේදී ඒ අරමුණ ගෙවිගෙන යනකොට ඒ යෝගාවචරය දහනකට සමවැදුනා වගේ ඉන්නවා. එයාට ඒවා කියන්න ගියොත් ඒකෙන්ම අවුල් වෙලා යනවා. ඒක නිසා ඒ ඉන්න බව භාවනාවක සංඥාව පිළිබඳව ඉදිරි ගමනක්
අන්නේ ඉදිරි ගමනට මමයා ලෑස්ති නෑ. මමයා ඒකට නමක් දාන්න හදනවා. මම නේව සංඥානා සංඥායද කියලා අහනවා. මම නිර්ගුණ වෙලාද කියලා අහනවා. ඒ කියන්නේ අර ඒ தത്വයට නම දාන්න යෑම නිසාම ඒක වෙන දෙයක් බවට යන්පත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සංඥාකරණය නිසාම අර පිරිසුදු භාවය කෙලසෙනවා කියලා. සංඥාකරන්න යෑම නිසාම ඒක නම් කරන්න බැරි දෙයක් නම් කරන්න යෑම නිසාම කෙලසීමක් ඇති වෙනවා. ඒ නිසා අපි ළඟට මොනම දෙයක් දුන්නත් අත ගන්නකොට කෙලසෙනවා. අත ගෑම නිසාම කෙලසෙනවා. ඉතින් අපිට ඒකේ දුරස්තව තියාන මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්මේ නෙවෙයි කිව්වම ඉතින් මොකටද නිවනක් එවනම් මොකටද මේ විසුද්ධියක් ඒක මගේ නෙවෙයිනේ. ඒක මට නෙවෙයිනේ. ඒක මගේ ආත්මේ නෙවෙයිනේ කියලා අර ඒ ලැබිච්ච తত্ত্বය ආත්මීය தත්වයටපත් කරගන්න හදන ගතිය සාමාන්‍යයෙන් පෘථග්ජනකට හිතා ගන්නවත් බෑ. යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් නිසා යමක් පිළිබඳව අපි මඤ්ඤණා කරන්න ගියොත් ඒකදෝ මේකදෝ කල්පනා කරන්න ගියොත් කල්පනා කිරීම නිසාම ඒක වෙන දෙයක් බවටපත් වෙනවා. ඒකට ගිහිල්ලා අපිට කල්පනා නොකර ඒ තියෙන පිවිතුරු භාවය රැකගෙන ඉන්න බෑ. මොකද මමයා ඉන්න නිසා මේ පැත්තේ. ඒක අත්දැකීමක්, ඒක විශ්වගත අත්දැකීමක්. ඒකට මම නොකිය, මගේ ආත්මේ නොකිය තම්මේතාවයක් ඇති කරගන්න නැතුව ඒක ප්‍රතිෂ්ඨාවක් එහෙම නැත්නම් පදනමක් කරගන්න නැතුව ඒ නිසා බලන හිත එර මන් දන්නේ හිත කියනවාද මොකද්ද කියන්නේ කියලා. ඒකක් මං හිතන්නේ මේ භාවනා කරන අය මේ භාවනා කරන අයට එවැනි தත්යකට හිත ගන්න පුළුවන් වේද කියලා. මොකද භාවනා කරන මම භාවනා කරලා සෝවාන් වෙනවා මම රහත් වෙනවා කියා ගන්න ඔය මමයා ගෑවිලා තියෙන හැමතැනම සංඥාව ගෑවිලා තියෙන හැමතැනම මඤ්ඤණාවක් ඇවිල්ලා අරක අන්ධයක් බාටපත් වෙනවා. ධානයක ඉන්න වෙලාවේදී මම ධානයක දින්නේ කියලා හිතුවොත් ධානය කැඩෙනවා. ධානය මේ ආනිසංස ලබන්න බෑ. ඒ මොකද ධානයේ ඉන්නකොට මේ මමද ධානය ලැබෙන්නේ මේක පළවෙනි ධානයද මේක දෙවෙනි ධානයද කියලා බලන්නේ ධානයෙන් ගැලවිලා එළියට ඇවිල්ලා. හරියට අර භාවනා කරනකොට නිින්දකට වගේ වැටෙනවා. ඉතින් අපිට මේ නිින්ද ඇතුලේ ඉඳද්දි මම ඉන්නේ නිින්දක කියලා තේරුම් ගන්න උත්සාහ කරුවොත් ඒ தත්ත්ව කෙලසෙනවා. අද එක්කෙනෙක් කොදුලියල් තුන එළියට ආවට පස්සේ මම දන්නවා මෙතෙක් ඉඳලා තියෙන හිස්තැනක කියලා. ඒකව සංඥාව සම්බන්ධ ස්ථාන, සංඥා සම්බන්ධ සංදිස්ථාන, සංඥා සම්බන්ධ ග්‍රන්ථි ස්ථාන අන්න ඒක වචනෙට දාන්න ගියොත් අනිවාර්යයෙන්ම කෙලසෙනවා. අනිර්වචනීයයි කියලා කියනවා. ඒ වගේ මේකක් ගැන වාද කරන්න ගියොත් තර්ක කරන්න ගියොත් කවදාකවත් ඒ පිරිසුදු තත්ත්වේ නෙවෙයි මේ වාද කියන්නේ තර්කය කියලා කියන්නේ. අතක්ඛා වචරයි මේක. ඒ නිසා පඤ්ඤාවත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස. මේ කල්පනා කරලා වාද කරලා පොත් කියවලා මතක තියාගෙන අම්මගෙන් තාත්තගෙන් අරගෙන නැත්තම් කායෙන් හරි හොරකම් කරලා නැත්තම් කාට හරි දෙන්නේ නැහැ කියලා මේක හංගගෙන ඉඳලා ඒ මොනම දෙයක්වත් මේකට අදාළ නැහැ. අදාළ වෙනකොටම සංඥාව ඇවිල්ලා අපිව බිම දානවා. ඒ නිසා ওই වේදනා සංඥා කියන චෛතසික දෙක වෙනම හිට ගන්නවා. අපේ තියෙන චෛතසික වලින්. ඒ වේදනා චෛතසිකය සහ සංඥා චෛතසිකය කියන්නේ වෙනම මේගොල්ලන්ට වපහරියක් තියෙනවා. ඒගොල්ලන්ට වෙනමම වැයික්කියක් තියෙනවා. ඒක හරි අපේ ජීවිත සංකීර්ණ කරනවා. ඒ වගේම අපේ ජීවිතය හරියට ඒක දැනගත්තොත් නිවනට යනවා. ඒ වගේම අපි කරන කියන රැකී රස්සාවල් හරියනවා. ඒ වගේම අපි කියන දේ කාටද හොඳට වැටහෙනවා. නමුත් කිසිම කෙනෙකුට ඒවා පිළිබඳව මේ මට මෙහෙම යමක් කරගන්න පුළුවන් වෙයිද මේ භාවනා කරලා මට මෙහෙම යමක් කරගන්න පුළුවන්ද සතිය වඩලා මට මෙහෙම යමක් කරගන්න පුළුවන් වේද පිරිසෙන් අයින් වෙලා මට එහෙම යමක් කරගන්න පුළුවන්ද කතා නොකර ඉඳලා මට එහෙම යමක් කරන්න පුළුවන්ද යමක් නොකර ඉඳලා කියලා හිතන්නවත් බෑ. මොකද කරලා නටලා කතා කරලා අපි ලබාගත්ත දේවල්වත් අපිට මේ දේවකින්වත් එහෙම සැපක් නැත්නම් කතා නොකර හිතන්නේ නැතුව මෙහෙම වෙයිද කියන එක හිතන්න අමාරුයි.
ඉතින් සංඥා වේදනා කියන චෛතසික දෙක අපි ඉවර කරපු නිසා නෙවෙයි රහත් වෙච්ච නිසා නෙවෙයි අපි ඒක ඉවරයි කියලා ගියොත් දැන් ඊතුරු චෛතසික පොදියට තමයි සංඛාර කියලා කියන්නේ. සකස් කරනවා කියලා කියන්නේ. ඉතින් එතන ඔක්කොම අනිත් චෛතසික තියෙනවා සතියත් ඒකේ තමයි තියෙන්නේ. ලෝභ දෝෂ මොහ ඔගොඩක් තියෙන චෛතසික ඒ චෛතසික වල සංස්කාර කියන පොදියට තමයි වැටෙන්නේ ඒවා. ඉතින් සංස්කාර කියන පන්තියේ පොදියේ පොකුරේ වල්ලේ තියෙන ප්‍රධානම චෛතසිකය ගත්තොත් පන්තිය මොනිටර් වාගේ චේතනාව තමයි තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට සංස්කාර වලට චේතනා කියලා කියනවා. සර්වඥාන්සේගේ දේශන අபிසංකරෝති අபிසංචේතයිති කියලා කියනවා. ඒ කියන්නේ අරකේ හිටියට ඒ පන්තියේ 50ක් කට්ටිය ප්‍රධාන මොනිටර් ඔක්කොම මොනිටර් කරන්නේ චේතනාව තමයි. ඉතින් ඒ චේතනාවයි සංස්කාරයි බොහොම සංකර පැතිරිච්ච කෘත්‍යයක් කරනවා. ඒක අර වේදනාව කියන තනිචෛසිකය ගත්තත් සංඥා කියන තනිචෛසිකය ගත්තත් ගොඩාක් විස්තර තියෙනවානේ. එතකොට අර සංස්කාර කියලා ගත්ත ඒ පොදිය ෆිලොසොෆි වල එහෙම නැත්නම් කියනවා බෞද්ධ දර්ශනයේ ගොඩාක්ම සාකච්ඡාට ලක් වෙච්ච කොටස. ඒකට මේ බෞද්ධ පාලි සංස්කෘතියේ දැන් සිංහල සංස්කෘතියේ වචන 3-4ක් තියෙනවා සංස්කාර කියන එක මේ විස්තර කරන්න. ඇබ්බැහි කියලා කියනවා. එකතු කරනවා රැස් කරනවායි කියන අදහස තියෙනවා. සංස්කරණය කරනවායි කියන අදහස තියෙනවා. ඒ වගේම හසුරවනවා මෙහෙවනවා කියන වචන මෙවුව සාමාන්‍යයෙන් ඒ දර්ශන විද්‍යාවට යනකොට සම්බන්ධ වෙනවා. ඒක සම්බන්ධයෙන් අපේ ඔය මෙල්බන් වල ඉන්න අපේ පද්මසිද්ධ සිල්ල මහත්තයාගේ ෆ්‍රොයිඩියන් and බුද්දිස්ට් සයිකොලොජි කියන පොත උගාක් විශ්වවිද්‍යාල වල තේරුම් ගන්න තියෙනවා. ඒකේ මහත්තයා සෑහෙන මහාංශයක් කරන් තියෙනවා. මේ සංස්කාර කියන වචනයට මේ වචනාර්ථ අනුව ඉංග්‍රීසි භාෂාවෙන් විසල කළ දෙන්න. හැබැයි ඒකේ මහත්තයා ලියලා තියෙන්නේ ගොඩාක් වෙලාවට ඔය පෙරදින විශ්වවිද්‍යාල වගේ විශ්වවිද්‍යාලයක මහාචාර්ය කෙනෙක් වශයෙන් ඉන්න වෙලාවේ. මේ මහත්තයාගේ ඔය නෝන මහත්තයා නැති වුණා කල්යාණි. ඊට පස්සේ මේ මහත්තයාට ඔය ෆිලොසොෆි මොනවා තිබ්බත් පුදුමාකාර චිත්ත පීඩාවක්, පුදුමාකාර පසුබෑමක්, පුදුමාකාර මන්දෝත්සාහී වීමක් වුණා. ඊට පස්සේ කොහොමාරි ඔය මෙල්බන් වල කීස්බරෝ පන්සලේ ඉන්න ලාල් මහත්තයත් එක්ක එකතු වෙලා කොහොමද පන්සලට ආවා. කීස්බරෝ පන්සලට. ඇවිල්ලි වෙලා ඒට ආවා හාමුදුරු කෙනෙක් ආගන්තුකෝ බණ කියන ධම්මජීව කියලා. ඔය හාමුදුරුත් එක්ක එකතු වෙලා කිව්වා දැන් මම භාවනාවට ඇවිල්ලා තියෙන ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ ලොකු චිත්ත පීඩාවක ඉන්නේ අපි ඉගෙන ගත්ත දේවල් මෙච්චරයි. ඉගෙන ගත්තාට මොකද ඒ කාර්ය වගේ අර නොන මහත්තයා නැති වෙච්ච වගේ වෙලාවක කිසිම ආධාරයක් උනේ නැහැ කියලා. හැබැයි මේ මට වයසක වුණාට ඉඳගෙන ඉන්න බැරි වුණාට මට පුළුවන් ටිකක් මේ භාවනා කරන්න. මෙච්චර කල් අපි කරුවේ නෑ. ඒ ගැන බොහොම මේ විවෘතව කතා කරනවා. මම කව භාවනා නෙවෙයි අපි ටිකක් ඔය ධම්මජීවී කියන ආමතු තමයි මට කියන්නේ. එහෙම කියලා තමයි මට කියන්නේ. මම කිව්වා ඒ නිසා මේ සතිය වඩමු කියලා. කරගෙන ගියාට පස්සේ අර මහත්යාර පොත සම්පූර්ණයෙන්ම වගේ අලුතෙන් ලිව්වා. අලුතෙන් ලිව්වයි කියලා කියන්නේ ඒකේ ප්‍රධානම ඒ වෙනස් කිරීම සංස්කරණය කරා. මේ සංස්කරණය කරන එක තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ සංස්කරණයේ හතරවෙනි සංස්කරණේ උණු ධම්මජීව හාමුදුරන්ට තමයි පොත පිළිගන්නලා වගේ තියෙන්නේ. අනේ ධම්මජීව හාමුදුරුවෝ තමයි මේක මට මේ විදිහට කරන්න පුළුවන් වුණේ කියලා. දැන් අපිත් එක්ක සතිපාසලේ පුංචි බබෙක් වාගේ කවි ලියනවා. mindfulness based stress counseling කියලා සිස්ටම් එකක් හදලා තියෙනවා. motivation theory ගැන කතා කරනවා. අපිත් එක්ක කැන්ඩල් බාක් ඇවිල්ලා දවස් කීපයක් භාවනා කරා. මේ පුදුමාකාර විදියට මේ චෛතසික ධර්ම අභිධර්මයත් එක්ක වෙන්න ඇති. මේ සංස්කාර කියන පැත්ත තේරුම් ගත්තට පස්සේ අර වයසට ගැලපෙන්නේ නැති විදියට රට රාජ්‍ය වල යමින් දේශනා දෙනවා.
ඉතින් ඒ නිසා එකෙන් කියවෙන්නේ මේක සංකීර්ණ දෙයක්. කොහොම හරි අපේ මුළු ජීවිතේම යන්නේ මේ ප්‍රාර්ථනාවලට. සංස්කාර වල එකක් තමයි ප්‍රාර්ථනා. ඉතින් අපි ප්‍රාර්ථනා නැති කිසි එකෙක් නැහැ මේ ලෝකේ. ඇත්තට මිනිස්සු කියන්නේ ප්‍රාර්ථනාවක්. වැඩිම ඒ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. එක විනාඩියට අපරෙන් චිත්තක්ෂණයට අවුරුදු 10න් 10ට 20න් 20ට මේ පෙරලි ප්‍රාර්ථනා යනවා අපි. ඉතින් ප්‍රාර්ථනා විශ්ත කර ගැනීම සඳහා අපි දෙමාපිය අපිට උදව් කරන්නේ, අධ්‍යාපනය උදව් කරන්නේ, කාසි භාගය උදව් කරන්නේ, සල්ලි දැනුම ඔක්කොම. නමුත් මේ සංස්කාර එතන ප්‍රාර්ථනා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා සරුවචාන්සිය දේශනා කරනවා. ඒ සියලුම ප්‍රාර්ථනා, සියලුම සංස්කාර, සියලුම චේතනා සුද්ධ දුක. එනිසා අපි හැම ප්‍රාර්ථනාවකින්ම අපි දුක උපදවනවා. ඒක නිසා ගිරිමානන්ද සූත්‍රයේ සබ්බ සංඛාරේසු අනබිරත සංඥා කියලා මේ සංස්කාරයන් වෙලෙහි කෙරෙහි අබිරතියක්, මනාපයක්, කැමැත්තක් ඇති නොකර ගැනීමට වාක්‍යයක් තියෙනවා. දස සංඥාවලින් එක සංඥාවක් තමයි සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා. සියලු සංස්කාරයන් අට්ඨියති හරායති ජගුච්ඡති. ඒවා පිහිටන් දෙපා වහැර දමඬ පිළිකුලට භාජනය වෙනවා. මේ පිළිකුල් සහගත දෙයක් මේක. ආන්න මේ කතාව කියනකොට තේරෙනවා මේ සංඛාර උපේක්ඛා ඥානය කියන්නේ මොකක්ද කියලා. සංඛාර උපේක්ඛා ඥානය කියලා කියන්නේ මේ දැනට තියෙන ආසාවල් අපේ ප්‍රාර්ථනා වගන පොඩ්ඩක් උපේක්ෂා වෙන්න. ඒකම රහත් හිතක්. භාවනා කරන්න යනකොට මට අරක වේවා මේක වේවා අරහෙම් වේවා මෙහෙම වේවා කියලා පුදුමාකාර ප්‍රාර්ථනා තියෙනවා. එහෙම නැත්නම් කවුද භාවනා කරන්නේ? දැන් අපිට පුළුවන් දේ ප්‍රාර්ථනා නිසා තමයි මේ දුකේ ඉන්නේ. මේ එහෙම නැතුව වාඩි වෙන්න පුළුවන් නම් රහත් උනාට පස්සේ තමයි කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒකේ තාරාතිරම් තියෙනවා. ඒ සංඛාර උපේක්ඛා ඥානය කියලා කියන්නේ අට්ඨාරස විපස්සනා ඥානවල බලවත් විපස්සනා ඥානවල අවසාන කෙලවර. සියලු සංස්කාරයන් විශ්ේ උපේක්ෂා වෙනවා. ඒ කියන්නේ සංස්කාර නැති වෙලා නැහැ. මට මෙහෙම වෙන්න ආසාවක් තියෙනවා, මෙහෙම වෙන්න ආසාවක් තියෙනවා, මේක නොදකින් කියලා, අරක නොදකින් කියලා තියෙනවා. අන්න ඒවා පිළිබඳව වැඩි ආඩම්බරයකට හෝ ද්වේෂයකට ගන්න නැතුව අනාබිරතියක්. ඉතින් එතකොට එන නිදිමතකම, එතකොට එන කම්මැලිකම, එතකොට එන බය, එතකොට එන අනාරක්ෂාව, එතකොට අපි ගොඩනගාගෙන ආපු මේ සම්බන්ධතා, අපි ළඟ තියෙන මේ sannivedana ක්‍රම, එක එකනට නම් වනම් දාගෙන අරයයි මෙයයි කියාගෙන මේ යන්නේ ගමන ගාගෙනනේ, හැම එකක්ක පටලවාගෙනනේ. අන්න ඒ වයින් එතකොට වෙන ඒ දුරස්ත භාවය හරි අමාරුයි දරන්න. ඒකයි ඔය භාවනා කරනකොට පිස්සු වැදෙනවා කියලා කියන්නේ. ඒක බටහිර මානසික විද්‍යාවට කවදාවත් හිතා ගන්නවත් හම්බෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ සංසාරේ පෝෂණය කරන්නේ මේ බටහිර මානසික විද්‍යාව හදලා තියෙන්නේ. මමයා වෙල්ඩින් කර කර, මමයා පෝෂණය කර කර, මමයාට ඔක්සිජන් දෙවි, මමයාට કૃත්‍රිම ශෝෂණය දෙමින් මමයා බෝ කරන එක තමයි කරන්නේ. ඉතින් මමයා මේ ගේම ගෙනියන්නේ සංස්කාරානුව තමයි. අපිට හම්බෙන හැමදේම යා පලිප්පුවේ දානවා, කොත්තු රොටි ගහනවා, හදනවා, අඹනවා, සූප සාස්ත්‍රේ දානවා, හැමදේම එනේන හැමදේම වෙනස් කරනවා. ඒ සීමා පැනලා ගිහිලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංඛාර. යමෙක් යමක් කරනවා නම් වෙන ආසන්න කාරණාවක් නැහැ. අවිද්‍යාව. එතකොට කොහොමද මේ ප්‍රතිපදාව අපි හඳුරගන්නේ? අපි මේ අතහරින්නට කැමැත්තක් තියෙනවා. එහෙම නැත්නම් අපිට
නිර්වාණය අවබෝධ කරගන්න කැමැත්තක් තියෙනවා. දුක කෙලවර කරන්න කැමැත්තක් තියෙනවා. ඉතින් ඒක සඳහා බුදුරජාණන් වහන්සේ දීලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයටත් බුදුරජාණන් සඳහන් කළ තියෙනවා මහණි ඒකත් සංස්කාරයක්. සර්වචන් වහන්සේගේ උත්කෘෂ්ඨ හතරවෙනි ආර්ය සත්‍ය නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව ඒකත් සංස්කාරයක්. මගේ සර්වඥතා ඥාණයට ගැලපෙන අඩුම සංස්කාරය ඕක තමයි. ඒ නිසා ඒක තියලා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට වාංගු වෙලා අනිකුත් ගොරෝසු සංස්කාර අයින් කරන්න උත්සාහ කරන්න. ඒ නිසා ඕනම කෙනෙකුට මොන තරම් ගොරෝසු සංස්කාර කඳකට හේතු වෙලා ඉන්න කෙනෙකුට වුණත් ඊට සියුම් සංස්කාරයක් මාර්ගයෙන් මේක ප්‍රතිස්ථාපනය කරනවා. ඒකේ තවත් සියුම් සංස්කාරයක් මාර්ග ප්‍රතිස්ථාපනය කරනවා. අන්නේ ප්‍රතිස්ථාපන වැඩේ යනකොට තරම් සතුටක් මුළු ජීවිතේම නැහැ. රහත් උනාටත් වැඩිය සතුටක් තියෙනවා. මයිලක දැන් අර ඉස්සර තිබුණට වැඩිය අඩුයි කියලා. හැබැයි ඒක හරි අමාරුයි කෙනෙකුට ඒත්තු ගන්නන්න. මොකද හුඟ දෙනකොට ඒක නැතුව බෑ. එයාට කක්ක ඕනේ. ජරා ඕනේ. එහෙම නැතුව මේ අර එච්චර සුද්ධියක ඉන්න බෑ නිකන් ඌරට ඔය පිඟන් කඩවල අල්ලපු බිමක මේ සම්පූර්ණ විස බීජ නාශනය කරලා හිටියොත් එමේ ඌට ඇනීමියා කියලා ලෙඩක් එනවා. ඌට නිතර පසත් එක්ක සම්බන්ධ වෙලා කක්ක ටිකක් කාලා ඌට ජරාව ටිකක් කන්න ඕන. ඒ නිසා ඇනීමියා මොන කැම දුන්නත් ඇනීමියා. එතකොට කරන්න තියෙන්නේ අපිට කුෂිකර්මයේ උගන්වන දෙයක්. ඔය කොටුවක් හදලා පස්ටියක් දාන්න කියනවා. ඕකකට ගහලා ඒක ගාගෙන කක්ක ටිකක් කටේ පස්ටියක් දාගෙන කක්ක කරගෙන ඉන්නකොට උට ධනෙ පේනවා. ඔය පොඩි දරුවෝ එළියේ දාලා ගොම්පොළේ දාලා ගියාම ඔය කුරුමිනියෙක් දෙන්නෙක් කනවා. ඉටිපන්දම් කනවා. අඟුරු කනවා. පිටියේ ගාලා තියෙන හුණු කනවා. ඒකල ඊ ගාලා hina වෙනවා ඌ අම්මුතුයි විශේෂම උගේ කක්ක ටික කනවා. ඉතින් අම්මලා කියන ඌව ටිකක් කැවෙන්න ඕනේ අප්පා. ඔය මේ යානාවක් උඩ තියලා පොඩි උන් හැදුවට උන් නිකන් හුලම් බබාල විතරයි. උන් නිකන් මේ ප්ලාස්ටික් වලින් හදපු උන් වගේ. අයියෝ මන් දන්නේ ඔය රට ගියාම මන් දකින්න සමහර වෙලාවට සොරි කියලා හිතෙනවා අපි හිටපු ජීවිතයත් එක්ක කොච්චරක් ස්වභාව ධර්මයටත් එක්ක බැඳිලා යනම කියලා කොච්චර කෘත්‍රිම රටාවකද ඉන්නේ කොච්චර සංස්කාර තැනකද ඉන්නේ. ඉතින් මුන් කවදාද අඳුරගන්නේ බයලජ්‍ය දෙක. උන් කවදාද අඳුරගන්නේ ඇඟෙන් එන මේ ආකල්පයක්. ඌ කොහොමද අඳුරගන්නේ ළඟ ඉන්න මිනිසයාගේ හැඟුම්බර ගතිය. කවදාවත් බෑ. ඒක අද ගිහිල්ලා කොරෝනා බවටපත් වෙලා බයලජ්‍ය දෙක නැති වෙලා උස්සස්ම රැකියාවල් කරලා සීදීනස ගන්න. මේ මෑතකදී වෙච්ච කොරෝනා නිසා ජපානයේ කියන හුඟක්ම දියුණු රට මේ ගොඩාක් සීදීනස ගැනීම වැඩි වෙලා තියෙනවා. කිසිම දවසක වැද්දෙක් සීදීනස ගන්න නැහැ කියනවනේ. කිසිම දවසක තිරිසනෙක් සීදීනස ගන්න නැහැ කියනවනේ. මේ ඔක්කොම දියුණුවට ගිය මිනිස්සයාට තමයි ඒ ගත කරන ජීවිතයේ තියෙන වටිනාකමක් ඇත්තෙම නැහැ. අනුන්ගේ ජීවිතේක වටිනාකමක් ඇත්තෙත් නැහැ. මොකද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා මේ ඒ වගේ නරා ජරා වලකට වැටුණාට පස්සේ තමයි බුදුබණ තේරෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ අපි මේ කැමැති දේ ඉල්ලුවොත් ඒක ලැබෙනවමයි ඒක අපායයි. ඉල්ලලා ගත්ත දේ අපායයි. අපිට ලැබෙන මොන දේ බුද්ධ භෝගයක්. කවුරු හරි මොනවද දුන්නත් බුද්ධ භෝගය. ඒ නිසා පුළුවන් තරම් දෙන්න. කාට හරි මොනවද දෙන්නේ මනසට ඒක පාවිච්චියක් වෙනවා නම් එයාට ඒකෙන් කිසිම නෑ පුදුම මුදිතාවක් එනවා. ඒක නිසා දෙන්නටත් දීපන් නොදෙන්නටත් දීපන් කියලා විසාකාවට මේ මහගෙදරින් එනකොට උපදෙස් ලැබිලා තියෙනවා. දැන් අපි කරලා තියෙන්නේ බැංකුවට මේක දාගෙන ගයක් හදාගෙන ඒකට වටේට කඩු කම්බි ගාලා ඉලෙක්ට්‍රික් ෆෙන්ස් එකක් දාගෙන මොකාටවත් එන්න දෙන්නේ නැතුව මඤ්ඤොක්කයි සම්බෝලේ ගෙයිදොර වාගෙන කනවා වගේ මගුලක් නේ දැන් වෙලා තියෙන්නේ. ඔන්න අපේ මේ සංස්කාර නිසා හිත නිකන් මුරුක්කු බවටපත් වෙලා තියෙන හිත පකඩ බවටපත් වෙච්ච හැටි හිත නිකන් අංජබජල් වෙලා ගිහිලා තියෙන හැටි. දැන් මේ භාවනා මධ්‍යස්ථානවල අපි ඔක්කොම එකම හැලියේ එක පොළවේ වාඩි වෙලා සපත්තු සෙරෙප්පු නැතුව
එක හැලිය බත් කන්නේ එක පැදුරේ බුදියන්නේ අයියා මල්ලි වාගේ අපි අයියා මල්ලි වාගේ. ඒත් අපි අර ගෙදරින් ගෙන ආපු තාරාතිරන් තියෙනවා. නමුත් බුදු පිළිම ළඟට යනකොට අපි ඔක්කොම නිකන් ඇඹිටිල්ල බවටපත් වෙනවානේ. අපි සේරම නිකන් ගංගානංගගේ වැලිතලා තියෙන වැලියට බවටපත් වෙනවයි බුදුහාමුදුරු පේනවනේ රූපේ. අන්න එතකොට ওই සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවක් එන්න පටන් ගන්නවා. අන්න ඒ සතුටට තමයි තපස කියලා කියන්නේ. අන්න ඒ සතුට තමයි මහානකම කියලා කියන්නේ. ඒ සතුට තමයි සාසන සම්පත්තිය කියලා කියන්නේ. ඉතින් ඒක අහලවත් නැති හිතලවත් නැති මේ ਸਰබලදාරි දෙයයන් ආංශය අපිට සැපගේනකම් එනත්නම් ඊයේ පෙරදා නත්තල් පප්ප ඇවිල්ලා සැප දීලා යනකම් බලා ඉන්න දේවල් වලට මිනිස්සු ගොඩක් කැමති. දැන් නත්තල් යුර්නා දැන් බෝතල් මාසි. අර බෝතල් විකුණලා තමයි දැන් ජීවත් වෙන්නේ. මොකද තියෙන හරි ඔක්කොම තේ නත්තල් කාලා ඉවරයි. ඉතින් මේ වගේ මේ බාහිරේ තියෙන දේවල් මත රැස්කිරීම කරලා මේවා පිළිබඳව ප්‍රාර්ථනා පිළිටුවාගෙන මට ඇබ්බැහි කියලාත් කියනවා. මේ අවිද්‍යාවක් නිසා අපි මේ නටන නැටිල්ල දිහා බලන්න හිටියොත් ඒවෙන් බේරිච්ච නිසා නෙවෙයි. පිනට ජීවත් වෙන දෙයියෝ කොහොම හිතනවද කියලා බලන්න මිනිස්සු දිහා. එතන රහතන් වහන්සේ නමක් මිනිස්සු දිහා කොහොම හිතනවද කියලා බලන්න. සමහර වෙලාවකට භාවනාවේදී අපිටත් මේ වගේ පිරිසිදු චිත්ත වීටි චිත්තක්ෂණ ලැබෙනවා. ඒ වෙලාවේදී අපිට ලැබෙනකොට අපි ඇහෙන් රූප බලලා නෙවෙයිනේ සතුට ලබන්නේ අපි ඒ වෙලාවේ. කනෙන් සද්ද අහලා නෙවෙයිනේ. ගඳ නහයට අරගෙන නෙවෙයිනේ. සුවඳලා තුලලා නෙවෙයිනේ. දිවට රසක් අරගෙන අඩු ගානේ ආනාපානෙවත් නොදැනෙන තැනට ගියාට පස්සේනේ. කියන්නේ නාසයට ගඳ සුවඳ විතරක් නෙමෙයි කයට පහසක් නැති තැනක මොකද්ද අසීමිත සැපයක් තියෙනවා. වැටකොටු බැමි නැති සීමාවල් නැති අපේ ලොවක්. ඒ සුරංගනා ලොවට යන්න එන්න යාළුවේ. ඔක තමයි බුදුහාමුදුරු අඬ ගහන්නේ අපිට. අපි දඹදිව යනවා. අපි බලාපොරොත්තු ඉන්නවා මෛත්‍රී බුදුහාමුදුරු එනකම්. මේ සංස්කරණය කර බලාපොරොත්තු. නමුත් ඒතිය කරන අවිද්‍යාව නම් මේ සීමිත සංස්කාර විසින් පෙන්වන ලද සීමිත සංස්කාරයන් විසින් පෝෂණය කරන ලද අවිද්‍යාව පදනම් කරගත්ත සංස්කාරයන්ගේ පෝෂණය කරන ලද විඥාණය කවදාවත් කෙනෙකුගේ හිතසුව පිණිස හිතී කියලා හිතන්න පුළුවන්. ඊටත් වැඩිය කල්පාණ මහත්තයා පොතේ ලියලා තියෙනවා මේ සංස්කාරයන් විසින් පෝෂණය කරන ලද විඥාණයක බයලජ්‍ය දෙක තියෙන්න පුළුවන්ද කියලා. අපි ළඟ තියෙනවා නම් බයලජ්‍ය දෙකක්. ඒක කෘත්‍රිම එකක්. නමුත් මේ භාවනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට සති සම්පජඤ්ඤම් භික්කවේ ආසති සති සම්පජඤ්ඤම් භික්කවේ විපන්නස්ස හතූපනිසං හෝති හිරොත්තප්පං කියලා කියනවා. බයලජ්‍ය දෙක කාටවත් මහණි නැත්තම් යම් කිසි කෙනෙක් නැහැ සති සම්පජඤ්ඤය කියන දෙක කාලං හරිලක නැත්තම් යම් කිසි කෙනෙක් සති සම්පජඤ්ඤේ නම් දුරස්ත නම් උන්දගාව බයලජ්ජාව ඇති වෙන්න පුළුවන් පදනමවත් නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා සාතික් කරනවා සත් සම්පජඤ්ඤ සූත්‍රය. අපි ඕක තමයි ගියේ පාර මම දන්නේ බ්‍රිස්බේන් වල කෙරුවේ. ඉතින් අපිට මේ බයලජ්ජාව ගැන උගන්වන්න එන කට්ටිය පෙන පුම්බගෙන හැඩ වැඩ දාගෙන එන කට්ටිය සතිය සම්පජඤ්ඤේ තියෙනවද කියලා බලන්නකෝ. සතිය සම්පජඤ්ඤේ තියෙනවා කවුරුත් ඇවිල්ලා මේ ලෙක්චර්ස් දෙන්න ඕන කමක් නැහැ. ඒක ධර්මතාවයක්. සති සම්පජඤ්ඤම් බිකවේ ආසති සති සම්පජඤ්ඤම් බික විපන්නස හතුපනිසං හෝති හිරොත් ඉන්ද්‍රිය සංවරෝ. යම් කෙනෙකුට බයලජ්‍ය දෙක නැත්තම් එයා බයලජ්ජාවෙන් තොර නම් උන්දට කවදාකවත් ඉන්ද්‍රිය සංවරයක් ඇහැ හසුරුවන හැටි දන්නේ නැහැ. කන හසුරුවන හැටි දන්නේ නැහැ. නාසයේ දිව කය. ඉතින් ලෝකේ අවුලක් නේ. දැන් ওই වෙස්ට් එකට වෙලා තියෙන එක. ඕස්ට්‍රේලියාවත් එහෙම තමයි. ලංකාවත් එහෙම තමයි. ඉතින් මේගොල්ල මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ තියලා මේක කෙලින් කරන්න හදනවා.
අනිව පව් කොන්තරත් ගන්සබා බිස්නස් පැත්තක දාලා මම මගේ මානසිකත්වය හදා ගන්නවා. මම මගේ සංස්කාර ගැන දැන ගන්නවා. මම මගේම අවිද්‍යාව මේකෙන් දැන ගන්නවා. අනේ මේ සංස්කාර විසින් පුදලා සංස්කාර විසින් තටුව පුදලා පෝෂණය කරන විඥාණය මේ මගේ හිත කියන එක කවදාකවත් මගේ සුභ සිද්ධිය දන්නේ නැහැ. ඒක කරන්නේ මාව ලව්ව ಜಾතිය බෝ කරන එක විතරයි. මයිලඟ තියෙන ඥාණය අමරණීයත්වයට පත්කරනද අපි කරන්න තියෙන සියලුම කාමීත්‍යාචාරකම් කරනවා. ඇති වෙන්න රූප බලනවා. ගඳ, ශබ්ද, රස, පහස ඒකලෙල අන්ධහර පාගන ඕම් බලාපන් කියාගෙන ඊට නාඩගමේ මම රජාට අඳිනවා අජාසත්ත නාමයෙන් ඕම් බලාපන් ගමේම අඟනුන් මට පෙම් කරනවා මම කියන්නේ බොරුණා. කඩු කිනිසි ඇද්දගෙන කස්ථාන පෙන්නගෙන මේ නටන්නේ අර විඥාණයට ලැබිච්ච සංස්කාර ටිකෙන් නටපු නැටිල්ලට වේදිකා සැරසිලි මත තමයි. ඉතින් ඒකට අර්ථකථනයක් දෙනවා අපේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ. සංස්කාර කියන වචනේ Hindu ආගමට ආවේ අංග සංස්කාරය කියන වචනෙන් කියලා. අංග සංස්කරණය කියලා කියන්නේ වේශ නිරූපණය. ඔය චිත්‍රපටි වලට නාටකම් වලට අපි වෙස් ගන්නවයි කියලා එකක් තියෙනවානේ. ඉතින් වෙස් ගත්තට පස්සේ ඌ හරියටම රජා ඇඳලා රජා විදියට හැසිරෙනවා නම් අජාසත් රජුරෝ අපි කියනවා තාත්වික රංගපෑමක් අතින් බොක්ස් ඔෆිස් වාර්තා බින්දා අපි යාට මේ සම්මාන දෙනවා. ඉතින් අපි රංගපෑමෙත් අපි කොච්චර තාත්වික රංගපානද කියලා බලන්න. අම්මා කෙනෙක් විදියට, තාත්තා කෙනෙක් විදියට, අයියා කෙනෙක් විදියට, මල්ලි කෙනෙක් විදියට අනම්මන ලේබල් දාගෙන අපිට කිසිම සම්මානයක් හම්බෙලා දෙන්න සම්මානයක් නැහැ මං හිතන්නේ අපි වගේ තකතිරුකම් වලට. ඒක නිසා අපි මේ වයිදී සංස්කාර ගැන කතා කරනකොට කවුරුත් ගැන නිදර්ශන ගන්න යන්නෙත් නැහැ. බහුවචනයෙන් කතා කරන්න යන්නෙත් නැහැ. පුළුවන් තරම් බලනවා මම දැන් මෙතන. ඒක සංස්කාරය තමයි. නමුත් එතෙන්දී ඊටාම අඩු හිරියර කරදර බාධා පීඩා තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ ආරණ්‍යයකට ගිහිල්ලා ඒ තියෙන දේවල් පැත්තක තියලා මේ කෘත්‍රිම හරියට ඔපරේෂන් තියටර් එක ඇතුළට ලේඩා ගත්තා වගේ අරගත්තට පස්සේ අපිට තේරුම් අරගන්න පුළුවන් පරිේශණය කරගන්න තරම්වත් ඉඳගෙන ඉන්න දෙන්නේ නැහැ. ඒ පරිේශණය කරන තරම්ව සක්මන් කරන්න දෙන්නේ නැහැ. හිත කියන බෑ අප්පා, එපා අප්පා, ඕනේ නෑ අප්පා, යන් අප්පා කියලා ඒ වැඩේට හොඳටම බුදුරජාණන්සේ මේ අද්දුටුවයි සහ ප්‍රත්‍යක්ෂයි දීලා තියෙනවා. අපි දන්නවා ඇත්තටම මේක හරි කියලා බලන්න කරගන්න දෙන්නේ නැහැ. මේ සියලු මෙතෙක් සංසාරේ කරපු පින නිසා තමයි අපිට මේම වැඩමුළුවක් ලැබුණේ. අපිට මේ වගේ ඉඳගෙන ඉන්න පහසු තැනක් ලැබුණේ. අපිට මේ වගේ පින් ඇති ඇත්ත ටිකක් වටුනේ. අනේ හිත දෙකට කපපු පණුවෙක් වාගේ, ගොඩ දාපු මාළුවෙක් වාගේ, නලියවිල්ල අපි එක එකනා කතා කරාට ඔක්කොම ඉන්නේ ওই අච්චාරු හැලිය තමයි. ඉතින් ඒ නිසා මේ සංස්කාර දිහා ඒ විදිහට සියලු සංස්කාර දිහා ඒ විදිහට බලන්ඩ සතිය කරන කෘත්‍ය ගත්තාම කියන්නේ ඒකට choiceless awareness කියලා. හිතට එන දේ එහෙම එන්න දෙන්න. සකස් කිරීම කරන්න එපා. අංග සංස්කරණ කරන්න එපා. ඒක වේවා මේක නොවේවා කරන්න යන්න එපා. ඒ කියන්නේ පටන් ගන්නකොට නැති වා ටිකක් කරන්න වෙනවනේ. නමුත් යම් වෙලාවක සතිය පිහිටිවනම් සතිය ඉන්ද්‍රිය මට්ටමට ආවනම් හොඳට වාඩි වෙලා දැන් හොඳට සක්මනක් කරන ගමන් නැත්නම් කැම ටික කන ගමන් නැත්නම් නාන ගමන් නැත්නම් දත් මදින ගමන් හොඳට බලන් ඉන්න මේක දිහා. ඒක කියන්නේ මොකුත් කරන්න එපයි කියලා. බත් කනකොට කාපන් ඕක ගැන වෙන මොනවාක්වත් අතිරේක දෙයක් කරන්න සංස්කරණය කරන්න එපා. එහෙ නැත්නම් නාපන් නාන වෙලාවේ බලන්න හිටපන්. පුදුම අමාරුයිනේ මේක. මොකද මේක කල් අපි හැම දෙයක්ම රංගපාලා තියෙන. ඒ නිසා කොයි වෙලාවක මේ choiceless awareness කියන එක මේ මොකේද මේ ත්‍රිපිටකයේ ඕක සඳහන් වෙලා නැහැ. ඒක ඇත්ත. ඒ නිසා අපිට දොස් කියනවා මේ බටහිරින් ඉගෙනගෙන ලංකාවේ බුද්ධ ආගම තේරවාදී බුද්ධ ආගම සංස්කරණේ මේ සංකර කරන්න හදනවා කියලා. නෑ මේක හරියනවා හැබැයි. මේ ක්‍රමේ ඒකාන්තයෙන්ම හරියනවා. මේ වෙනදී වෙන්ටර්ල බලානින්න යමක්
බලන්නේ මේ යමක් දිහා පූර්ව නිගමනයකින් තොරව බලා ඉන්නවා කියලා කියන්නේ ක්‍රිකට් දිහා බලන්න කමෙන්ටරිස් අහන්න එපා. එහෙම නැත්නම් CCTV කැමරාවකට වෙලා ඉන්නවා පේනවා Tamanට. එතන ලංකාවේ මේ ග්‍රහලෝකයක් වගේ ලෝකෙන් එහාට අරනවා චන්ද්‍රිකාවක්. ඊට පස්සේ චන්ද්‍රිකාවේ මේ ලෝකෙ දිහා බලනවා. එතන පරතෝ දර්ශනය කියලා කියනවා. දැන් අනාත්ම බලනවා. හැබැයි වෙන කෙනෙක් දිහා නම් බලන්න එපා. ඕන්න එතෙන්දි තමයි පටලවා ගන්න. ඒ හදාගත්ත පිරිසිදු දර්ශනේ හරිය අනුන් බලන්න යන්න එපා. ඒකට අර මම දැන් මෙතන කියන සරල භාවය නැති වෙනවා. එහෙම නැත්නම් අහිංසකම නැති වෙනවා. ඇත්තටම කියනවා නම් කාට හරි පුළුවන් නම් ඒ විදිහට බලන්න ඒකමයි නිවන කියන්නේ. ඒක කවදාවත් සංඥා පටලවිල්ලක් වෙන්න බෑ. ඒකේ කවදාකවත් සැප හොයන ගතියක් නැහැ. මොකද එන ඕන එකක් බාර ගන්නවනේ. ඒකට මේ ඒවං සමේතස විභූති රූපං. රූපෙත් නැහැ. ඒ බල හිටව ආනපනෙත් නැහැ. සක්මන් කරනවා නිකන් රූකඩ ඇවිදිනවා. මේක දිහා බලන ඉන්නවා. බබා ඉස්සල්ලාම 7 කියලා ඇවිදිනකොට අම්මා බලා ඉන්නවා. පුදුම සතුටක් නෙතියි. මේ දේවල් හදලා සකස් කරලා මුරුක්කු මිරිකලා ඉන්දියාප්පම් මිරිකලා මේ ඇති කරන සංස්කාරයි එවන තමයි පැමිණි දුක් පැණි රහයි කියලා සාමාන්‍ය දෙයට මුහුණ දීලා ඉන්න එකයි අනුව බලනකොට මානවයා කොච්චර අමාරුවෙන් අර මුරුක්කු මිරිකා ඉන්දියාප්පම් මිරික මේ නලියවිලට කොච්චර කැමතිද බලන්න. ඒකට සෑඩිසම් කියලා කියනවා නැත්නම් මැසචිසම් කියලා කියනවා. අනුන්ට දුක් දෙන්න කැමති, තමන්ට දුක් දෙන්න කැමති. මේ විවේකීව වාඩි වෙලා ඉන්න එක අයියෝ හරිම කරදරයි. ඉතින් ඒක නිසා වෙස්ටර්න් සයිකියාට්‍රි වල සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතා කරලා යාගේ අන්තිම කාලේ කියනවා if you can't be with your day to day unsatisfactoriness you will end up with hysteric level of trauma. හිතේ විසාර භ්‍රාන්ති එන්න පුළුවන් දරා ගන්න බැරි විදියට මේ එදිනෙදා සැප සම්පත් එදිනෙදා කරදර ටික උඹට දරා ඉන්න බැරුව මේ මැස්සෙක් වහිනකොට කැස්සක් ඇහිනකොට වැස්සක් වහිනකොට ඉව දරන්න බැරුව අපි පිළියම් හොයන්න හදනවනම් අන්තිමට වෙන්නේ දරා ගන්න බැරි හෙන ගෙඩියක් පහත් වෙනවා. මානසික අසහන, භයානක ලෙඩ රෝග, භයානක මානසික අසහන මේ ලෝකෙ බෙහෙත් නැහැ. ඊටදී කොච්චර ලාභද මේ භාවනා කරනට එන කරදර ටික, හිරිහැර ටික, කංකරච්චල් ටික, මැස්සෝ, වැස්ස, කැස්ස ඕක බාරගත්තා නම් ඔය අලියක්කට ඉදියාපැත් තිබ්බා වගේ ඔච්චර අමාරු නෑ නේ ඔක. ඔය තමයි මහානකම කියන්නේ. ඔය තමයි බුදුහාමුදුරෝ රජකෙදරින් පල්ලෙහාට බැහැලා අවුරුදු 45ක් හිඟන්නෙක් විදියට වෙස්වලාගෙන මිනිස්සු අතර හිටියා. රාජසිංහෙක් සිංහ ලීලාවෙන් ඉන්නේ. හිඟාගෙන කාලා ඉන්නේ. බලන්න කොච්චර සැපක් තියෙන්නේ නැද්ද කියලා. ඒකට කාටවත් එහෙම නිග්‍රහ කරන්න බෑනේ. ඉතින් ඒ බ්‍රහ්මචර්යය එහෙම නැත්නම් මේ ආර්ය වංශේ දැන් සඳහන් කරන අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්න පුබ්බාන සංකීයතින සංකීස්සanti අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤූයේ රංගපෑමකින් තොර මේ ආර්ය වංශේ ප්‍රතිපදාව අග්‍රයි. රත්ත්‍ඤ්ඤා චිර රාත්‍රඥයි ලෝකේ අන්තිමටම ඈත ඉඳලා එන ශිෂ්ටාචාරය. වංශඤ්ඤා මේක බ්‍රහ්ම වංශේ ආර්ය වංශේ. පෝරාණ මේ අපි මේ ලවදි හොයාගත්ත මේ නව සංකර මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් ඔය කියන මේ ইনফরমේෂන් ටෙක්නොලොජි නෙවෙයි මෙච්චර පරණ එකක් ඇත්තෙම නැහැ. අසංකීර්ණ ඕක කාටවත් ඕක සංකීර්ණ කරන්න බෑ. ඔය සංකර කරන්න බෑ කාටවත්. කරන්න ගියොත් ඌ සංකර වෙලා හැඳි ගෑවිලා යනවා.
අසංකීර්ණ පුබ්බා මේටි ඉස්සර තිබ්බ කස්සප සරුවච්චන් වහන්සේගෙත් ඒක එහෙම වෙලා නැහැ. නසංකී ඉස්සන්ති ඉස්සරහට එන ගෞතම බුද්ධ ශාසනය පන්නලා එන මෛත්‍රී බුද්ධ ශාසනෙත් කවදාව සංකර වෙන්නේ නැහැ. අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝහි. මේකට තුක් නොදකින් කියන්න පුළුවන් කිසිම ශ්‍රමණේ කිසිම බ්‍රාහ්මණෙක් නැහැ. මොකද ඒ තරම්ම සියු සරලයි, ඒ තරම්ම නිහතමානී, ඒ තරම්ම අහිංසකයි. සංස්කාර නැහැ. රංගපෑමක් නැහැ. මම හිතන්නේ උඟ දෙනේ කැමැති, හැබැයි ලේසි නැහැ. ඔය අපි රංගපාලා ඒක පාට මේ රංගපෑම නතර කරනවා කියන එක ලේසි නෑ. ඒක ටික ටික අයින් කරන්න ඕනේ. ඉස්සල්ලාම බුදුරජාණන්සේ සඳහන් කරන්නේ වචී සංඛාර අයින් කරගන්නයි කියලා. වචී සංඛාර අයින් කිරීම පිළිබඳව ආනාපාන සති සූත්‍රයේ වචනයක්වත් කියන්නෙත් නැහැ. සිංහලෙන් කියන්නේ කට වහපන් එච්චරයි කියන්නේ. ඔය කට පොඩ්ඩක් වහගෙන ඉන්නකෝ. බලන්න එතකොට කොච්චරක් විතක්ක ਵਿਚාර ඇතුලේ ගොජ දානවද කියලා. ඊට පස්සේ නගින විතක්කය ආනාපානෙ මෙනෙහි කරන්න ගන්න. ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස. કોઈ වෙලාවක හරි විෂයාභිමුඛ භාව පච්චපට්ඨානා කියන විදිහට මෙනෙහි කිරීම ආරමුණත් එක්ක සම්පාත වෙච්ච වෙලාවේ කතා කරන්න ගියොත් එතකොට එකයි වෙන්න පුළුවන්. දීගං වාස සන්තෝ දීගං වාස සාමීති පජානාති කියන එක රසං වාස සන්තෝ රසං අස්ස සාමීති පජානාති කියලා ආස්වාද සංසිඳනවා. ඒකට කියනවා කාය සංඛාර කියලා. ඒ සංඛාරමයි. කාය සකස් කිරීම එන්නේ අඩු වෙනවා. ඔය එතකොට මොන තැන හිටියත් විමාතරව මැටි ගුලියක් වගේ හොඳට පට්ට වෙලා හිටිනවා. ඒ නලියන්න මෙහෙ නලියන්න අරක සකස් කරන්න මේක සකස් කරන්න මනමාලි හැඩ බලනවා වගේ නලියන්න දෙයක් නැහැ. යාර වචී සංඛාර වලින් කාය සංඛාර පස්සම්බයං කාය සංඛාරං අස්සසිසාමිති සික්කති කියලා. කාය සංස්කාර වල පස්සම්බණයක් එනකොට ඒ යෝගාවචරයකට අනුග්‍රහ කරන්න ඕනේ. දැන් ඇති ඉඳගෙන හිට ඇති කියලා හලුවක සාදාලා නැගිටලා ගිහිල්ලා හරියන්නේ නැහැ. දැනගන්න ඕනේ මේ වචී සංඛාර සංසිජීමට පස්සේ දැන් කාය සංස්කාර සංදින ඕනේ. ඊට පස්සේ පස්සම්බයං නෑ චිත්ත සංඛාරං චිත්ත සංඛාර කියන්නේ සංඥා වේදනා දෙක අපි ඊයේ පෙරදා කතා කරපු දෙක ඒව නිකම්ම අර කාය චිත්ත වචී සංඛාර කාය සංඛාර සංසිඳනකොට චිත්ත සංඛාර තේරෙන්න පටන් ගන්නවා. ඒක හොඳටම තේරෙන්නේ ඇත්තට වචී සංඛාර කාය සංඛාර සංසිඳුණාට පස්සේ අනිත් වෙලාවට ඒවා පේන්නෙත් නැහැ. මොකද ඒවා හරි සියුම්. ඊට වැඩිය කලගෝසාව සද්දගෝසාව වැඩි කතාවට ගිහිල්ලා නැත්තම් කය නලියලා කය දඟලලා වැඩ වැඩි. ඔය දෙන්න පොඩ්ඩක් හිරිවට ගත්තොත් වචී සංඛාර කාය සංඛාර දෙක ඔන්න යට ගොජේ පේනවා. මේ කාපට් එකේ යට තියෙන කුණු ටික පේනවා. ඉසල පේන්නේ වේදනා සංඥා පේනවා. ඊටට පේනවා මේගොල්ලෝ මෙතෙක් කල් වැඩ කරලා තියෙන්නේ මගෙන් අහලා නෙවෙයිනේ. ඒගොල්ලෝ මාව අරන් ගිහලා තියෙන මේ සැප හොයන්න. ජඩකමේට අසාධාරණයට ඕන දෙයකට ඊට පස්සේ ඒක මේ ලේසියටත් පහසුවටත් දැන වැරදි කරනවා කියලා වැරදි වැඩේම දැන කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා. ඒක එහෙම නැත්නම් හදලා කියන. ඕක තමයි සංඥා කියන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපේ හිතේ තියෙන පටු අදහස් වලට, ජඩ අදහස් වලට, යටිකුටු අදහස් වලට අපි ක්‍රියා කරනවා. ඒ තමයි මේ ಜಾතිය බෝ කරනවා කියනකොට ඕක තමයි වෙන්නේ. ඊට පස්සේ කියන්නේ නම් කොහොමද නිකන් සාන්ත දාන්ත තීන්ත කූඩුව කියාගෙන මේ පිරිස ඉස්සරහා සෙනගේ ඉස්සරහා දරුවෝ ඉස්සරහා ශිෂ්‍යෝ ගෝලයේ ඉස්සරහා පෙනී හිටීමක් දාන. දර්ශන කියලා කියන්නේ මේකට. අන්තිමට කටේ තියෙන හරි වන්දන රෙද්ද පල්ලෙන් බහිනවා. ඔන්න මානසික අසහනයක් ඇවිල්ලා ඔන්න මොකක් හරි වෙච්ච දවසේ ඔය රඟපෑම් කරන්න බෑ. දැන් කර්මස්ථානචාර ගුරුවරුන්ට මොකද වෙලා තියෙන්නේ දැන්? ඔය කියාගෙන දේවල් වැඩි කල් කරන්න බෑ. මොකද ඒක કૃත්‍රිම නිසා. නම් අපි ස්වභාවික වෙනවා නම් අපි මේ අහිංසක වෙනවා නම් සංස්කාර නැතුව ඉස්සල්ලාම අපි වචී සංඛාර කියන කටමැත දොඩවන එක නතර කරනවා නම් ඊට පස්සේ ආට කාය සංඛාර නතර කරන්න ආනාපාන සංසිඳව ගන්න වගේ දෙයකට හොඳ පසුබිමක් ලැබෙනවා. සංසිඳන වෙලාවේ
අනුග්‍රහ කරන්න ඒක. කනුග්‍රහ කරන්න බැරි යට තියෙන වේදනා සංඥා දෙක සකස් කිරීම කරනවා. ඒක මෙතෙක්කල් පේන්නේ නැතුව කෙරුවේ. දැන් මේ කාර් එකේ ඩෑෂ්බෝඩ් එක වැඩ කරලා බලනවා මේක මොනවාරි කර ගන්න බැරි නම් අපි බොනට් එක කරලා බලනවානේ. බොනට් එක වැරුණාට පස්සේ වෙනවනේ එන්ජින් ට්‍රබල් එක. ඩ්‍රයිවිං කරන්න ඒක ඕනේ නෑනේ. ඒ ටික මේ ඩ්‍රයිවර්ට අදාළ කොටස නෙවෙයිනේ. නැත්නම් එන්ජින් එක බලනකොට ඒක හදන්න බැරි නම් මොන ඩ්‍රයිවින්ද? අනේ වගේ මේ වචී කාය සංකාර වචී සංකාර පෙන්නට පස්සේ චිත්ත සංකාර පස්සම්බනේ කියලා කියන්නේ මේ වේදනා මේ සංඥා මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. ඒක නිසා ඕක හදන්න යන්න එපා. උදේ හොඳට ටෝච් එක ගහලා බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නකොට තේනවා ඒකට විතර බය නැහැ. හෙලි වෙනවට තරම් බය නැහැ. සත්‍ය ආලෝකයට තරම් බය නැහැ. මොන දෙයකටවත්. ඉතින් අපි එකිනෙකාට සත්‍ය ආලෝක වෙනවා. යෝගාවචරෝ එක එක්කනට සත්‍ය ආලෝක වෙලා මගේ වැරද්දක් තියෙනවා කියපන් මේක තමයි මගේ ස්වභාවය කියලා අපි පවරනවා අනික් අයට. ඒක කරන්නේ කතා කරලා වෙන්න ඇති. නමුත් අපි ඒ තියෙන නිහතමානීකම තියෙන අපි අර ඉතාම පුංචි කාලේ වැලිසෙල්ලම් කරපු කාලේ. ගයා ගීත යන් ගමේ වෙල්ෙලියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ ඈ සමගින් එදායේ මා තමාද නැතුවා වගේ ඈ මේ ගමේ නෑ ඉන්නවා දාම ඉන්නවා. ඒ නිසා අපේ ළමා කාලේ තාම අපිත් එක්ක තියෙනවා. එකම වෙනස තියෙන්නේ සංස්කාර නැහැ. ඊට පස්සේ තමයි අම්මයි තාත්තා එකතු වෙලාට පොඩි එකාට පොඩි එකීට මේ සංස්කාර කියලා දෙන්න ගිහිල්ලා මේ රූපලාවන්‍ය කියලා දෙන්න ගිහිල්ලා අනේ අර පුංචි ලෝකේ. ඒක නිසා කියනවා මට දෙන්න මගේ පුංචි කාලේ අම්මගේ තාත්තා නෙවෙයි ඉල්ලන්නේ නංගියේ මල්ලියේ. මුද උංගාව තියෙනවා ඔය සංස්කාර නැති තිරසුන් ගාවක් තියෙනවා. උන් මොකුත් නැහැ තිරසුන් කවදා කලිසම් අඳින්නේ නැහැ. බ්‍රෙෂියර් අඳින්නෙත් නැහැ. ඔය ඉන්නවා මොනක්වත් නැහැ. ඒව කිව්වයි කියලා හෙට ඉඳලා ඌව එහෙම නැති කරන්න යන්න එපා. ඒකට මල මගුලක් වෙනවා මේ රිට්‍රීට් එක ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔය ඉන්න විදිහේ ඉන්න ගමන් මේ සෝබනේ නැතුව අපි අහිංසකව අපේ ජීවුනේ ළමා ගතියට බෑ. ළමා ගතිය මම ඉවර කරන්න හදන්නේ ළමා ගතියේ තියෙන ගතිය ළමයා දන්නේ නැති නිසා ළමයාට නිවනක් නැහැ. බුදුරජාණන්සේ සඳහන් කරනවා අපි ගෙවලා තියෙන කාලා තියෙන රාත්තල් ගාන යනවා බලනකොට අනාගත තියෙන අනාගැනිල්ලත් එක්ක බලනකොට අපිට ළමා ගතියට අඬ විශාල වෙනසක් තේරෙනවා. ඒකට අහිංසකයි. ඒ මොකද ඒක අපි දැන යන්නේ ගොරෝසු සංස්කාර වලට සියුම් සංස්කාර අරගෙන සියුම් සංස්කාර වලට අතිසියුම් සංස්කාර අරගෙන තියාගන්න පුළුවන් අවම සංස්කාර මට්ටමේ ඉන්නවා මිසක්කා අයියා වෙන්න යන්නේ අක්කා වෙන්න යන්නේ පැහියා වෙන්න යන්නේ ගුරා වෙන්න යන්නේ මුදුනා වෙන්න යන්නේ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. හරි අඩුයි වියදම. සංස්කාර අඩු කරනකොට ඇත්තට වියදමක් ඇත්තෙම නැහැ. ඉතින් ඒ නිසා ඒ වැඩපිළිවෙල බෑ කියලා හිතන්නේ නැති පිරිසකටයි මම මේ කතා කරන්නේ. විශාල පිරිසක් ඉන්න බෑ කියලා. ඒගොල්ලෝ මේ ජාත්‍යන්තර සමිති සමාගම් පිටවගෙන මේ දුප්පතුන් නැති ලෝකයක් හදන්න කල්පනා කරනවා. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගේන්න හදනවා. එහෙම නැත්නම් යටිතල පහසුකම් ගේන්න හදනවා. ඉතින් හොඳට ඕම දන්නවා කක්කවලේ ඉඳගෙන තව කවුරු හරි ගොඩ දාන්න උත්සාහ කරන මනුස්සය වෙන්නේ අරකෙම එරෙනවා. ඉතින් ඒකට අපි hina වෙනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන මේ සංස්කාර ස්කන්ධයේ ඒ ඇබ්බැහි මතින් සකස් කිරීම මතින් නැත්නම් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර මතින් අපි යන ගමන නම් පොඩි එකක් නෙවෙයි. ඉතාමත්ම වටිනවා. ඉතාමත්ම වටිනවා. මම කතා කරපු වචන ටික සැර වැඩි ඇති. නමුත් මේක කාටවත් මේ ඉව ගැන භාවනා නොකරන අයට නෑ හේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපිට නැවත නැවත දෝංකාර දෙමින් ඇසේවා. ඇසීම නිසා අපිට නැවතත් ඒ අහිංසක බවට ශාසන සම්පත්තියට නිහතමානී බවට පත් වෙන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු